කරන්නේ මොකද්ද? කාන්තාරය නැවත ගොඩ නගන්න. හලෙලූයා. ඉතින් අපි මේ කාන්තාරය නැවත ගොඩ නගන්න අපි බයිබල් පදයක් තියෙන අපි ඒක කියවලුවමු ඉස්සෙල්ලා නේ. ඒක කියවමු. යසායා 35 1 ඉඳන් 10. යසායා 35 1 ඉඳන් 10. ඒකේ තියෙනවා මෙහෙම වුණ. අපි ඉස්සෙල්ලා මුළු පරිච්ඡේදෙම මේ වනාන්තරය වියලි දේශයේද ප්‍රීතිවන්න. වනාන්තරයේද වියලි දේශයේද ප්‍රීතිවන්න. දැන් ඒක තමයි අපි කිව්වේ ඩෙසර්ට් එක කාන්තාරය නැවත ගොඩ නගන්න කියලා. දැන් මේ වනාන්තරයට කියනවා වියලි දේශයට කියනවා ප්‍රීතිවන්න කියලා. මොකද කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ. ඒ කියන්නේ සෙව්වන්දි කියලා මොන හරි මලක් තියෙනවා බ්ලොසම්. මල තියෙන්නේ හරිද? අර මල් පොට්ටු ඇවිල්ලා ලස්සන්ට ඒක ප්‍රීති වෙනවා වගේ ප්‍රීති වෙන්න. දෙක. දෙවනි පදේ. ඒක කියනවා සන්තෝෂයේද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීති වන්නේය. ලෙබනොන්හි තේජසත් කාමෙල් සහ ශැරෝනි අලංකාරකමත් ඊට දෙනු ලබන්නේය. ඔහු ස්වාමින් වහන්සේගේ තේජසද අපේ දෙවියන් වහන්සේගේ අලංකාරකමද දකින්නෝය. ඊළඟ පදේ. බෙලහීන අත් බලවත් කර වෙවුලන දන හිස් හවි කරන්න. බයසිත ඇත්තන්ට කතා කොට බය නොවි ශක්තිමත් වෙන්න බලව නුඹලාගේ දෙවියන් වහන්සේ පලි ගැනීම වන දෙවියන් වහන්සේගේ විපාක දීම ඇතුව එනසේක. උන්වහන්සේම ඇවිත් නුඹලා ගලවන සේකයි කියන්න. පහ. එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. මිහිරන්ගේ කන් ඇරෙන්නේය. එකල කොරා මුවෙකුමෙන් පැන යන්නේය. ගොළුවාගේ දිවගී කියන්නේය. මක්නිසාද කාන්තාරයේ ජලයද මනු කතරෙහි දොළ පාරවල්ද බිඳ එන්නේය. මිරිඟු වැල්ල පොකුණක්ද වියලි භූමිය දිය උල්පතක්ද වන්නේය. සිවලුන් ලැග්ගා වූ නිවාසෙහි බට සහ පන් හටගන්නා ඉඩමක් වන්නේය. එහි මාර්ගයක් වන මහා මාවතක් වේ. ඊට ශුද්ධකමේ මාර්ගය කියනු ලබන්නේය. අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය. ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයේ යන කවුරු නමුත් අඥානව සිටිතත් මුලා වන්නේ නැත. සිංහෙක් එහි සිටින්නේවත් කිසි ඡණ්ඩ මුර්ගෙක් එහි නැගී යන්නේවත් උන් එහි සම්බවන්නේවත් නැත. මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය. ආමෙන්. ස්වාමින් වහන්සේ විසින් නිදහස් කරන ලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ හිස් පිට තිබෙන්නේය. ඔහු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය. දුකද සුසුම් ලෑමද පලා යන්නේය. ආමෙන්. අපි කතා කරන්න යන්නේ. දැන් ඔයගොල්ලෝ දැක්ක මේක ඇවිල්ලා මෙසියස් තුමාගේ පැමිණීම සම්පූර්ණ වෙන කොටසක් තමයි යසායා මේ කිව්වේ. මෙසියස් තුමාගේ. ඉතින් මේ දේ ඊශ්‍රායලට සිද්ධ වුණා. ඒ කියන්නේ මෙසියස් තුමා ඊශ්‍රායලයේ ආව යේසුස් වහන්සේ. ඒක තමයි අර පස්වෙනි පදේට ආවම කියනවා. මොකද්ද? බීරෝට කන් ඇහෙනවා, කොරු ඇවිදිනවා. දැක්කද? ලෙඩ සුව වෙනවා. උන්වහන්සේ පුදුම ක්‍රියා කරා. ඉතින් මම උගලන්ට පේන්නවා මේක ඒගලන්ගේ ජීවිතේ. ඒ කියන්නේ නැචරලි ඒගලන්ට මේක ෆුල්ෆිල් වුණා 1948. තේරෙනවද? ඊශ්‍රායලය 1948 ඊශ්‍රායලයට දේශයක් හැටියට ඒගොල්ලෝ නම් කරාම යුනයිටඩ් නේෂන් එකෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඒක නම් කරාම රටක් හැටියට ඒ අය ඒ දේශයට ආවා. ඒ අය ඒ දේශයට ආවට පස්සේ මොකද දන්නවද උනේ? ඒ දේශයේ තිබ්බේ 160ක් වනාන්තර. කොහොමද? ඒ කියන්නේ 140ක් තමයි ගස් තිබුණේ. වැවිලා තිබුණේ දේවල් වලින් 140යි ඒවල. අනිත් ඔක්කොම මොනවාද? වනාන්තර 160ක් වනාන්තර. නමුත් දැන් ඊශ්‍රායලයේ එහෙම නෙවෙයි.
මොකද ඒ සෙනඟ ආවට පස්සේ ඒ ආපු සෙනඟ 10 ගුණයකින් වැඩි වුණා ඊශ්‍රායල්. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නනවා මේ යුගයේදී මොකද්ද ඊශ්‍රායලයේ මොන වගේ තත්ත්වයකටද ඊශ්‍රායලය දැන් පත් වෙලා තියෙන කියලා අපි මේ වීඩියෝ එකකින් පොඩ්ඩක් බලමු ඒක ලොකු කරන්න. It's projected by the year 2025 that some 60% of the world's landmass and billions of people will find themselves in a water-scarce situation. At a minimum, the world will face economic challenges from this water scarcity. At a maximum, the world will face a grave humanitarian crisis. Hundreds of millions of people suddenly find themselves in places where there once was water, but there no longer is. And therefore, I became concerned about what this would mean for the world at large. I began looking into it, and to my amazement, I discovered that a little country, a very dry country, in the middle of the driest region of the world, had the answers and the solutions to an ever drier world. That country, a country that is 60% desert, is Israel. Sometimes I'm asked, what is the one great part of the Israel water equation? And the answer really isn't that it is only one great thing, but that it's many important things. Israel has a multifaceted, kind of all of the above strategy where they think that there are many techniques that are valuable. And so it's everything from good governance and smart pricing and smart technology and encouraging conservation and constantly encouraging new and better approaches to agriculture, which consumes large amounts of water, constantly challenging itself to make better use of its water in homes and cities. And all of that together has led to a better water story for Israel and soon, I think, for the world. And it's not a surprise that it is drip irrigation that comes out of Israel, or that desalination has made rapid advances in the drop of the price of desalinated water out of Israel. And it's not a surprise that Israel leads the world by a very large margin in the reuse of treated wastewater. Today around the world, 150 countries have some form of engagement with Israel over water. And that's a remarkable number because there aren't 150 countries with which Israel has diplomatic or commercial relations. Water is a way of engaging others. It's a pathway to peace. In March of 2014, the drought in California grew so severe that California Governor Jerry Brown invited the Prime Minister of Israel, Benjamin Netanyahu, to come to California to enter into a formal memorandum of understanding in which Israel and California would work together to try to solve severe problems of California, and most particularly in the area of water scarcity. That same type of cooperation now is going on in state after state in the United States, Colorado and Nevada and many others. Although India famously, at least in the West, is thought of as having massive amounts of water because of the annual monsoon, in fact, the monsoon falls off. And so what Israel is helping India to do through the drip irrigation miracle invented in Israel is to find a way to get larger crop yields with actually less water than they've ever used before. For many years, many years, Israel has sent hydrologists and agriculturalists to Egypt, to Jordan, and to other countries to assist them in getting the highest yield for the use of water that they have. It's not widely known, but Israel provides the Palestinian Authority with 55% of the water that it uses in the West Bank and a significant amount of water in Gaza as well. Israel had an open door policy for Palestinians in the West Bank and Gaza, engineers, water administrators from these territories to come into Israel for 5- and 6-day seminars where they would be taught, usually in Arabic, by Israeli agriculturalists and Israeli water scientists on the very best practices that they could take back to their home communities. As Africa rises in its development scale, it will need ever greater amounts of water. ඉතින් ඔබ තව තියෙනවා දැන් ඔයගොල්ලෝ දැක්කා මොකක්ද ඊශ්‍රායලය 160ක් තිබිච්ච කාන්තාරේ ගොල්ලෝ මොනවද කරේ ග්‍රීන් ග්‍රාස් කරා කියන්නේ හරිත නිම්න කරා ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝ මොනවද දන්නවද අනිත් අයට අනිත් රටවල් වලටත් ඒගොල්ලෝ මොනවද කරේ වතුර දුන්නා සතුරන්ටත් වතුර දුන්නා පලාස්තීනට 155ක් ඒගොල්ලෝ වතුර සප්ලයි කරනවා බලන්න ඒගොල්ලන්ට වතුර නැතුව ඒගොල්ලන්ට වතුර නැතුව ඒගොල්ලෝ අනිත් රටවල් වලටත් වතුර දුන්නා නේද
අපි මේ බයිබලයේ තියෙන පද කීපයක් අපි කියමු. යෙසායා 58:11. යෙසායා 58:11. හොඳයි. ඒක කියනවා ස්වාමින් වහන්සේ නිතරම නුඹට මඟ පෙන්වා වියලි තැන්වලදී නුඹේ ප්‍රාණිය තෘප්තියට පමුණුවා. වියලි තැන්වල නුඹගේ ප්‍රාණිය තෘප්තියට පමුණුවා. නුඹේ ඇටද ශක්තිමත් කරනසේක. නුඹේ වතුර ඇති උයනක් මෙන්ද දිය සිඳී නොයන උල්පතක් මෙන්ද වන්නේය. පොඩ බලන්න. නුඹේ ඇටද ශක්තිමත් කරන්නේ. Then your bones. පොඩ බලන්න. අපේ මේ ශරීරය දිරලා යනවා. bones එසකෙල් පොතේ කියන මොනවද? නැකටිනවා නැවත නැකටිනවා. අපේ මේ ශරීරය ශක්තිමත් කරනවා. උන්වහන්සේ විතරක් නෙමෙයි. මොනවද කරන්නේ? නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිඳී නොයන උල්පතක් මෙන්ද වන්නේ. ඒ කියන්නේ කාන්තාරයක් මොනවද උනේ දෙකපාරට. බලන්න පුදුම මොකද්ද ලස්සන උයනක්. ආමෙන්. කාන්තාරයක් බලන්න ලස්සන පුදුම උයනක් වෙලා කපාට. ඒ කියන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? පරිවර්තනය. කියන්නේ මම කාන්තාරයක්ව හිටියා. දැන් මට මොනවද උනේ? වතුර ලැබුණා. එක්කද? වතුර නැමැති සුද්ධාත්මයන් වහන්සේ මට ලැබුණා යේසුස් වහන්සේගෙන්. දැන් මාව මොකද උනේ? වතුර නිසා මගේ තුල බීජ හට ගන්න ගත්තා. දැන් මම ලස්සන මොකද්ද? උයනක් වෙලා තියෙන්නේ. මේක තමයි ආත්මික පැත්ත. තව පදයක් අපි කියමු. ජෙරමායා 31:12 වෙනි පදේ. බලන්න. වෙත් සියොනි උස්ථානයේ පිට ගී කියන්නෝය. ඔහු ධාන්‍යද මුද්‍රික යුෂද තෙල්ද බැටළුවන්ද ගවයන්ද නිසා ස්වාමින් වහන්සේගේ යහපත්කම කරා එක්ව ගලාගෙන එන්නෝය. ඔවුන්ගේ ආත්මයද ජල සම්පන්න උයනක් මෙන්. මොකද්ද ඔවුන්ගේ ආත්මය? සම්පන්නක් මෙන්. ඒ කියන්නේ ජලයේ තියෙන උයනක්, ගාඩන් එකක්. ඊඩන් ගාඩන් එක ළඟින් ගංගා නැති උයනක් නෑ. උයනක් ගාවින් ගංගාවක් ඇන උයනට ජලය සැපයුවා ගාලා කියනවා. දැක්කද? ආත්මය ජල සම්පන්න උයනක් මෙන් වන්නේ. ඔහු තවත් කිසිසේත් මොනවාද නොයන්නේ? මලානික නොවන්නේ. බලන්න. එහෙම අය මලානික වෙන්නේ නැහැ. ඒකයි උන්වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ විල්ඩර්නස් එකේ ඉන්නවනම්, ඔබ වනාන්තරයේ ඉන්නවනම් උන්වහන්සේ ඔබට ජලය සපයන්න. මොකද උන්වහන්සේ එහෙම කරා. ඔබ වනාන්තරයක සිටිනවනම් උන්වහන්සේට කියන්න, ස්වාමීනි මම වනාන්තරයක සිටින්නේ මට ජලය අවශ්‍යයි. ඔබගේ ශුද්ධාත්මයන් වහන්සේ මට අවශ්‍යයි. මට සපයන්න. මම වනාන්තරයක ඉන්නේ. මට වෙන්න ඕනේ මේ ලස්සන උයන මගේ ජීවිතේ. මට වෙන්න ඕනේ මේ සැබෑ පරිවර්තනය මගේ ජීවිතේ. මොකද ඊශ්‍රායලය මේ වගේ ආශිර්වාද වෙලා මේ වගේ මේ 160ක ඩෙසර්ට් එක ඒගොල්ලෝ මොනවද කරේ? පරිවර්තනය කරලා. ඒගලන්ට ආපහු යන්න පුළුවන් 1948ට. නමුත් මිනිස්යාට පුළුවන් යන්න. දෙවියන් වහන්සේගේ සෙනඟට පුළුවන් යන්න. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වෙලා ඉන්නකම් උන්වහන්සේ ඔබ වනාන්තරයක සිටිනවා නම් ඔබට වතුර උන්වහන්සේ සපයනවා. මොකද ඊශ්‍රායල් සෙනඟට උන්වහන්සේ වතුර සැපුවා. අපි කතා කරමු ගණන් කතා 20 7 වෙනි පදයට පොඩ්ඩක් එන්න. ඒ කියන ස්වාමින් වහන්සේ මෝසෙස්ට ආමෙන්. මොකද කියන්නේ 8 වෙනි පදේ? නුඹද නුඹේ සහෝදර වූ ආරොන්ද සැරයකි අරගෙන සභාව රැස් කර පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරි පිට
ඊට කතා කරන්න. පර්වතයට මොනවද කරන්න කියලා කිව්වේ? වතුර දෙන්න. මොසෙස් ගැහුවා ඒක වෙනම දෙයක්. මොසෙස්ට ගහන්නද කිව්වේ කතා කරන්නද කිව්වේ? පර්වතයේ අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේට ගහන්නද කිව්වේ කතා කරන්නද කිව්වේ? මොසෙස්ට කිව්වේ කතා කරන්න. එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නේ කිව්වේ. ඒ කියන්නේ ඔබ තුල මේ කාන්තාරය ඔබ තුල මොකද්ද වෙන්නේ යන්නේ? ලස්සන උයනක් වෙනකොට ඔබ තුල ලස්සන උයනක් වෙනකොට ඔවුන්ගේ අනිත් අයටත් මොකද්ද වෙන්නේ යන්නේ? ආශිර්වාදයක් වෙන්නේ යන්නේ. වෙන්නේ නැති හින්දා මේ කේස් එක. උයන හදාගන්න පුල් try කරාට ඒක වෙන්නේ නැහැ. ගංගාව තිබ්බට ගංගාවේ වතුර ගන්නෙ නැහැ. ඔන්න බලන්න. ඔයගලන්ට මම තව තැනකට එන්න. ඕකේ ඔයගොල්ලෝ එන්න 1 කොරින්ති 10:4 වෙනි පදයට එන්න. 1 කොරින්ති 10:4 වෙනි පදය. ඒක බලන්න. සියල්ලම්ම එම ආත්ම බී බවත් මොන වතුරද ඒගොල්ලෝ බීවේ ගලෙන් ආවට? ආත්මික. මොකද මේක දෙවියන් වහන්සේනේ කිව්වේ. වතුර කතා කරන්න කියලා. ගල් වලින් වතුර එනවා දන්නේ මොන ලෝකෙද ගල් වලින් වතුර එන්නේ? ඕක අර තොට වත්තට කිව්වට ඕක තේරෙන්නේ නැහැ යාට. නේ? ගල් වලින් වතුර එනවා කිව්වා. මෙන්න පේනවනේ ඒ මෝඩ අය කියන්නේ ඒකයි. බීම බී බවත් නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔහු තමුන් අනුව ගියා වූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස් වහන්සේ. ඔන්න බලන්න පර්වතය කවුද? ක්‍රිස්තුස් වහන්සේ. මේක අපි පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කියමු. එතකොට මේ අපිට ඒක පොඩ්ඩක් පැහැදිලි. And all drank the same spiritual drink, for they drank of that spiritual rock that followed them. ඒ කියන්නේ ඒගොල්ලෝ කාන්තාරේ කොහෙද යන්නේ? දෙවියන් වහන්සේ මොනවද කරේ? මේ වතුර දෙන පර්වතය ඒගොල්ලන්ව ෆලෝ කරා. කොහොමද? කල් අර ලොකු ගලක් ඔය කළු ගලක් වුවම ඔය පාර දින කළු ගල නෙවෙයි පර්වත කියන්නේ ඒකනේ. නේද? අපි කියන්නේ පර්වතයක් වෙන්න නම් කෙනෙකුට ඒක 10 15 දෙනෙකුට වැඩි ඒකට නගින්න පුළුවන්. එතකොට ලොකු පර්වතයක් ඊශ්‍රායල් සෙනග යන පස්සේ මේ පර්වතය යනවායි වතුර දෙන්න ඕන හින්දා දෙවියන් වහන්සේට බැරි කමක් නැහැ. ඔබ කාන්තාරේ ඉන්නවනම් ඔබ උන්වහන්සේගේ සෙනග වෙලා සිටිනවා නම් වතුර දෙන්න. එක මොකද පර්වතය ඔබගේ පසුපස්සේ එනවා. ක්‍රිස්තුස් වහන්සේ ඔබ පසුපස්සේ එනවා. උන්වහන්සේ ඔබ පසුපස්සේ එනවා වතුර දෙන්න. හලෙලූයා. ඒකයි කියන්නේ. ඉතින් මොකද වෙන්නේ? ඔන්න මම ඔයගලන්ට පොඩි දෙයක් මම උගන්වන්නම්. මේ දේ තුලට එන්න කලින් අපි යමු දැන් ඔන්න 35 පළවෙනි පදේ ඉඳන් අපි කතා කරමු. මම බැලුවා කොහොමද මෙච්චර ඉක්මනට ඉවර වෙන්න විදියක් නැහැ. මේක අපි කතා කරන්නේ නැහැ. ඔන්න වනාන්තරයේ දෙවිලි දේශිත ප්‍රීතිවන්නේ කාන්තාරයේ ප්‍රීතිමත් සෙව්වන්දි මෙන් මොකද ක්‍රිස්තුස් වහන්සේ ආව අපිට මේ වතුර අරගෙන. කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. කවුද? උන්වහන්සේ කිව්වද මම ගියාට පස්සේ සහනදායකයෙක් එනවා කියලා? කිව්වද නැද්ද? ඒකනේ කිව්වේ. අපි ඒක ඕනනම් කියමු යෝහන් 16 7 වෙනි පදයට පොඩ්ඩක් දාන්න. යෝහන් 16 7 වෙනි පදයට බලන්න. එසේ වී නමුත් මම නුඹලාට සැබෑවක් කියමි මාගේ අහක්ව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත් සනසිලි කාර්යානන් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙත එන්නේ. බලන්න එතන දීලා තියෙන්නේ කොහොමද කියලා. මේක බලයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. සනසිලි කාර්යය කියන්නේ මේ දෙවියන් වහන්සේගේ බලයක් නෙවෙයි. බයිබලයේ බලයකට කියන්නේ it කියලා. ශුද්ධාත්මයන් වහන්සේට කොහෙත්ම කිසිම තැනක බයිබලයේ ලියලා නැහැ it. he කියලා දෙන්න. ඔහු උන්වහන්සේ වල බලන්න. Nevertheless I tell you the truth.
it is to you, it is to your advantage that I go away, for if I do not go away, the helper will not come to you, but if I depart, I will send him to you. දැක්කද? උන්වහන්සේ ශුද්ධාත්ම වහන්සේ. දැන් මේ comfort කියන එක strong එක ලියලා තියෙන්නේ පරක්ලෙටෝස් කියලා. පරක්ලෙටෝස් කියලා කියන්නේ. පරක් කියන එකේ ග්‍රීක වචනේ තේරුම තමයි alone. alone side කියලා කියන්නේ. පෙටෝස් කියලා කියන්නේ ඇවිදිනවා. ඒ කියන්නේ alone side කියලා කියන්නේ අප සමග අපි යන මාර්ගයේ ඇවිදිනවා. ඒ කියන්නේ ඔබ කොහෙම කිසිම මොහොතකවත් ඔබ තනි නැහැ. ඔබට බිය වෙන්න කාරණයක් නැහැ. ඔබ තනි නැහැ. මොකද ශුද්ධාත්මයනේ සත්‍යතාවය කරා යන්න. සත්‍යතාවය කරා යන්න උන්වහන්සේ දුන්නේ. තේරෙනවද? අපි ගොඩාක් අය මොනවද කරන්නේ? අපි නිග්ලෙක්ට් කරනවා. අපි යාඥා ස්වාමීන් වහන්සේට අපි යාඥා කරනවා. ජේසුනි වහන්සේට යාඥා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ කියන කෙනාව අඳුරන්නේ නැහැ බොහෝ අය. අර ගෙදර තියෙන කොම්ෆෝට් එක වගේ තමයි. ඒක මොනවද කරන්නේ? සුදු පාට කොම්ෆෝට් ගත්තම ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිකන් මෙහෙම දාලා තියෙනවනේ. ගෙදර පැත්තකට දාලා තියෙනවා. හැබැයි ඒක පාවිච්චි කරන්න දෙන්නේ ගෙදර අමුත් එක්ක ආව. නේ? කවුරු හරි අමුත් එක්ක ආවම එයාට දෙන්නේ. අයි මේක නම් කොම්පෝට් මේ පේනවනේ. ඒක නම් කොම්පෝට් වල සයිස් නේ. එතකොට ඒගොල්ලෝ මාරයි. නේ? දැන් සානකරන් අපේ කොම්පෝට් එකත් උස්සගෙන යනවා. ඇවිල්ලා වෙන්නේ. ඉතින් කොම්ෆෝට් කියන්නේ දැක්ක නේද? සැනසිලි කාර්යය. ඒ කියන්නේ මම මෙහා මේ ශුද්ධාත්මයන් වහන්සේ තියන් ඉන්න තැන පොඩ්ඩක් බලන්න. දැන් ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ නමක් නෙවෙයි. Son, Father, Son, Holy Spirit. දැක්කද? Father, Son, Holy Spirit. So Father ඇවිල්ලා God Almighty. එතකොට දෙවියන් වහන්සේගේ පුත්‍රයා කවුද? යේසුස් වහන්සේ. අන්න නම. අනිත් එක God Holy Spirit. අන්න ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ නේ. අපි අර ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදය මම හිතන්නේ නේ. ක්‍රියාපොතේ 4ට ආවම අපිට බලමු 4ද කියලා. ක්‍රියාපොතේ 4ට ආවම ඒක කියනවා මෙහෙම. අනානියස් 5. ඔව් සමා වෙන්න 5. පහේ මෙහෙම තියෙනවා. අනානියස් සහ සපීරා. අනානියස් සහ සපීරා. දැන් මොකද කරේ? ඒකේ දාන්න බලන්න තුන්වෙනි පදේ. ඒකේ කියන තුන්වෙනි පදේ නමුත් පේත්‍රස් අනානියස් ශුද්ධාත්මයන් වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබා ගන්නට සාතන් නුඹේ සිත පිරවුවේ මක් නිසාද? කාවද රැවටුවේ? කාවද රැවටුවේ? ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ ගැන පාඩම් නෙමෙයි කියලා දෙන්නේ, මේක අපිට අවශ්‍යයි. නැත්තම් අර ග්‍රීන් මුබසරා වෙන්න යන්නේ නැහැ කවුරු. ලස්සන උයන වෙන්න යන්නේ නැහැ ඔබගේ ජීවිතේ. තේරුණාද? තනිකර අර වියලි භූමියම තමයි හැමදාම වෙන්න යන්නේ. එතකොට කාවද මේ රැවටුවේ? ශුද්ධාත්මයන් වහන්සේව රැවටුවා. හරි. ඊළඟ පදේ අපි බලමු. ඒක
සිතින් නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායන් පසු මිල නුඹේ කැමැත්තට යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙබඳු දෙයක් යෝජනා කරන්නට යෙදුනේ කොහොමද? නුඹ බොරු කිව්වේ මිනිසයන්ට නොව දෙවියන් වහන්සේටයි කිව්වේ. එහෙනම් බොරු කරේ රවට්ටුවේ කාවද? සුද්ධාත්මයන් වහන්සේ. එතකොට බලන්න you have not lied to men but to God. ඒක. ඒ කියන්නේ මිනිස්යව රැවට්ටුවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මිනිස්යවත් රැවට්ටුවා. ඒ කියන්නේ කාවද රවට්ටන්නේ? දෙවියන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද එතකොට? දෙවියන් වහන්සේ. දැක්කද? ඔන්න අපි 35 පළවෙනි පදේ ඉඳන් අපි එනවා. හරිද? 35 පළවෙනි පදේ ඉඳන් ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මොකද ඒ වනාන්තරේ මොනවද වෙන්නේ යන්නේ? ඒ වනාන්තරය ගස් වැවෙන්න යන්නේ, මල් පොහොට්ටු ගන්න යන්නේ. ඉතින් කාන්තාරේ උනව ප්‍රීතිමත්. ඔබ ප්‍රීතිවන්න ඕනේ ඔබගේ තුල ඒ මල් වැවෙන්න. වනාන්තරය ඒ ඩෙසර්ට් එක භූමිය ගහක් කොළක් වැවෙන්නේ නැති භූමිය තුල ඒ ලස්සන උද්‍යානයේ වැවෙන්න වතුර අරගෙන ඇවිල්ලා තිබෙනවා කියන්නේ. ඔබ ඒඳ සතුටු වෙන්න ඕනේ. දෙවෙනි පදේ කියන්නේ මොකද්ද? සන්තෝෂයේද ගී කීමද ඇතෝ එය බොහෝසේ මල්දරා ප්‍රීති වන්නේය. ලෙබනොන්හි තේජස කාමෙල් හා ශාරෝනි අලංකාරමත්. ඒ කියන්නේ ලෙබනොන්හි තේජස දකින්නේ මොකද්ද? ලෙබනොන්හි කීරි ගස් කියලා ආදිනවද? ඒ ලොකු ගස් හරිම ලස්සනයි ඒ ගස්. ලෝකේ පරණම ගස්. ලෙබනන් වල තියෙන. එතකොට ඒකේ තේජසයි දැක්කම මාර ලස්සනයි ඒ වනාන්තරේ. දැක්කද? ඒකේ ලස්සන මොකද්ද කියලා බලන්න. එතකොට ඒක තමයි ඒ තේජස කියන්නේ. එතකොට කාමයේ අලංකාරකම ඊට දෙන වන්නේය. ඔව් ස්වාමින් වහන්සේගේ තේජසද අපේ දෙවියන් වහන්සේගේ අලංකාරකමද දකින්න ඕය. 3 බෙලහීන අත් බලවත් කර වෙවුලන දනෙහි සවි කරන්නේ. බලන්න දැන් මේකනේ කරේ යේසුස් වහන්සේ ඇවිල්ලා මොනවද කරේ? බෙලහීන අත් උන්වහන්සේ මොනවද කරේ? බලවත් කර වෙවුලන දනෙහි සවිමත් කරා. මේක තමයි සුද්ධාත්මයන් තුලින් ඔබට වෙන්නේ. ඔබගේ බෙලහීනකම් නැති වෙනවා. එහෙම නේද? බයසිත ඇත්තන්ට කතා කොට බය නොවී ශක්තිමත් වෙන්න බලව නුඹලාගේ දෙවියන් වහන්සේ පලි ගැනීම වන දෙවියන් වහන්සේගේ විපාක දීම ඇතුව එනසේක උන්වහන්සේ ඇවිත් නුඹලා ගලවනසේකයි. බය නොවෙන්න නුඹලාගේ සතුරන්ට උන්වහන්සේ දඬුවම් කරනවා. උඹලාගේ සතුරන්ට දඬුවම් කරනවා. උඹලාට විපාක අරගෙන ආවා. එතකොට ඒ දෙවියන් වහන්සේ ඔබ තුල ජීවත් වෙනවා කියලා කිව්වොත් ඒ දෙවියන් වහන්සේ ඔබ තුල ජීවත් වෙනවා කියලා කිව්වොත් ඔබ තාම මේ උද්‍යානයේ සරසන්නේ තාම උද්‍යානයේ තාම ඩෙසර්ට් එකක්ද මේ පොඩ හිතර ගන්න. අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. තාම අන්ධයෙක්ව වහන්සේ නොදකින අන්ධයෙක්ව මට පුළුවන්කම ලැබුණාද සුභාරංචි කියලා රැගෙන මේක අපිම කතා කරගන්න ඕන අපේ සිත් වලට. තාම අන්ධව සිටිනවනේ. යේසුස් වහන්සේව අඳුරන්නේ නැහැ කියන ඒගොල්ලෝ අන්ධයෝ. ඒකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ බිහිරන්ගේ කන්ද ඇරෙන්නේ. මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ අපි ආලෝකයක් වුණේ නැත්නම්. මොකද දන්නවද? ආලෝකය තමයි කවුද දකින්නේ? ලෝකය. ලෝකේ අන්ධකාරය ජනය ඝන අන්ධකාරය. යසාය 60 කිව්වේ ලෝකේ අන්ධකාරය. ජනයක් මොකේද ඉන්නේ? ඝන අන්ධකාරය. එතකොට අපේ ආලෝකය ඒගොල්ලෝ දකිනවා. ඒගොල්ලන්ගේ අන්ධකාරය දුර වෙනවා. හරිද? එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේ ගොළුවාගේ දිව ගී කියන්නේ
සාද කාන්තාරයේ ජලයද මරු කතරේ දොළ පාරවල්ද බිඳ එන්නේ. ඔන්න වතුර උතුරනවා. වතුර මොනවද වෙන්නේ දැන්? වතුර 7:37ට යන. ජලය ඔබ තුලින් උතුරා යනවා. මං පොඩ්ඩක් පල්ලෙහාට එනකොට 38 වගේ මා කෙරේ අදා ගන්නා තුලින් ලියවිල්ලේ කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ ඇයි කිසේ. දැක. මා කෙරේ අදා ගන්නා තුලින් he who believe in me. ඉතින් අදා ගන්න අයට විතරයි මේ ජලය ගලන්නේ. අදා ගන්නවා කියලා කියන්නේ චර්ච් එනවා කියන එක නෙවෙයි. අදා ගන්නවා කියන්නේ බයිබලයේ කියවන එක නෙවෙයි. අදා ගන්නවා කියන්නේ හැමදාම මං ආඥා කරනවා කියන එක නෙවෙයි. අදා ගන්නවා කියලා කියන්නේ වෙනස් වෙන කෙනා. කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද දන්නවද? අදා ගන්න. එක යේසුස් වහන්සේ මේ බයිබලයේ බොහෝ දේ දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවා. ඒක මට පවත්වන්න නම් අන්න අදා ගන්න කෙනා. පවත්වන්න වෙනස් වෙනවා කියන එක. ඔබ වෙනස් වෙනවා කියලා කියන්නේ ඔබ ඒක පවත්වනවා කියන එක. නැත්තම් මම තාම මගේ පරණ ජීවිතේ පරණ පුරුදු ගෙව ඉන්න කෙනෙක් නම් වැඩක් වෙන්නේ නැහැ. තේරෙනවද? ඔන්න. අපි යනවා අර නවත්තෝ පදේ 6ද? 35 5ද? 6. 35 6. එකල කොරාම යන්නේ ගොළුවාගේ දිවගී කියන්නේ මක්නිසාද කාන්තාරයේ ජලයේද මරු කතරේ දොළ පාරවල්ද බිඳ එන්නේය. එතකොට තමයි ඔබ තුලින් ඒ වතුර කඩාගෙන අනිත් අයට යන්නේ. ශුද්ධාත්මයන්න් වහන්සේ කඩාගෙන අනිත් අයට යන්නේ. ඒ අයව ශක්තිමත් කරන්න. තාම යාච්ඡා කරන්නත් බයයි. අත තියන්නත් බයයි. අත තියන්න ආසයි. හැබැයි කියලා වැටේ වෙයිද කියලා ෂුවර් නෑ. එහෙම නේ? ඉතින් ඒ තත්ත්වයටපත් වෙලා නෑ තාම. එච්චර නිර්භීතකමක් ඇවිල්ලා නෑ. ලෙඩකට සුව වෙන්න යාත්‍යා කරන්න බයයි. අත වේලා කියලා ගුටිකාව හින්දා දැන් අත තියන්න බයයි. එහෙමත් ඇති මොකක් හරි. ඉවනේ? අවනේ අපි යම් බලන්න 7යි. මිරිඟු වැල්ල පොකුණක්ද මොන වැල්ලද? දැක්කද? අර වැල්ලේ වැලි කතරේ මිරිඟුව තියෙනවා දැක්කේ? මිරිඟුවගේ වතුර වගේ පේනවනේ දැක්කනේ. ඒක වැල්ල මොකද්ද වෙනව කියන්නේ? පොකුණක්. ඔගොල්ලෝ දන්නවද වැලි වල වතුර හිටින්නේ නැහැ. වැස්සම මොනවද දන්නවද වෙන්නේ? ඒ පොකුණේ වතුර බහින. නමුත් ඒකේ වතුර ඇවිල්ලා මොකද වෙන්නේ? බහැලා වතුර නැන්දෙන්න පටන් ගන්නවා. වතුර හිටින්න පටන් ගන්නවා. දැන් අපි කියමුකෝ මිරිඟුවේ මේ ඩෙසර්ට් එකේ කාන්තාරේ මේ යටට ගිය කෑල්ලක් තියෙනවා කියලා. ඕකට වතුර පෙළුණා වතුර බහිනවා. බහැලා තෙතමනේ හිටිනවා. දැන් මොකද වෙන්නේ? ආයි වතුර පෙරුණාම ඒ කියන්නේ ඔබ අපි කියන්නේ මුට තෙතමනයක් නෑනේ. කිසිම අනුකම්පාවක් නෑ. තෙතමනයක් නෑ කියලා කියන්නේ. මිරිඟු වැල්ල පොකුණක්ද වියලි භූමිය දියුල්පතක්ද වන්නේ සිවලුන් ලැග්ගා වූ නිවසේයි බට සහ පන් හට ගන්න ඉඩමක් වන්නේ. හිවලු අර නැග්ගේ මේ හුඹහ වගේ ගෙවල් හිවලු නැගති. එතකොට බහැලා මොකද වෙන්නේ? ඒවල ගස් පැලවෙනවා. තවත් හිවලු නගින්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද දන්නවද?
ඔබගේ ඇතුලේ තියෙනවා හිවල්ලු හරගෙන ඉන්නවා කූඩු හදාගෙන ඒක අස්සේ හිවල්ලු ඉන්නවා මොනවද කියන්නේ දැන් තමයි තේරුනේ නේ ඉතින් කියන්නේ ඔබගේ ඇතුලේ ඔබගේ වනාන්තරය ඇතුලේ මොකද ඉන්නේ හිවල්ලු ගුවල් හදාගෙන ඉන්නවා හැබැයි උන් යන්නේ කොහොමද දන්නවද උන්ගේ කූඩුවේ ගස් පැල වෙන්න ඕනේ. උන් ළඟපු තැන් වල මොනවද පැල වෙනවා කියන්නේ? බටගස්. පන්සා බටගස්. ඒක වැවෙනකොට උන්ට ඉන්න බෑ. උන්ට යන්න වෙනවා කූඩු වලින්. ඒ කියන්නේ ඔබගේ ඇතුලේ ඉන්න හිවල යවා ගන්න කැමති නෑ. බොහෝ ක්‍රිස්තියානි අය හිවලත් එක්ක ඉන්නේ. හරි ලේසි උත් එක්ක හුකී ඉන්නේ. නේ තකට තක අට තකට තක අපි වූ අටට මේ මාර්ගයක් වන මහා මාවතක් වේ. දැන් ඒක ওই මහා මාවත නෙමෙයි ඔගේ ඉංග්‍රීසියෙන් කියලා දෙන හරි ලස්සන. මොකද්ද? A highway shall be there. highway එකක් තියෙනවා. දැන් මෙහෙ highway එක කොහෙද තියෙන්නේ? ගිහලා highway එක ගිහලා නැද්ද මේ? ගිහලා තේනවනේ ඔක්කොමනේ highway. දැන් දුබයි වලට යන පාරේ මොකද්ද highway එක? එමනේ ලංකාවේ දැන් තියෙන්නේ මොකද්ද? highway කියලා තියෙන්නේ. ඒකේ යන සීමිත වේගයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ පවන්න ඕන අනිවාර්ය වේගයක් තියෙනවා. highway එකේ යන්න බෑ වේග. අර පැත්තත් ෂෝක් නේ. මේ පැත්ත පොඩ්ඩ බලන්න යන වාහනේ දැන් යනවා ඔය. ඒක බෝඩ් එකක් ගහලා දෙන අවම වේගය 80යි. 80 යන ගමන් මේ බ්‍රේක් එක පොඩ්ඩක් ගහලා ෂෝක් නේ. පිටිපස්සේ එක ඇවිල්ලා යට කරගෙන යනකම් දාන්න. මොකද එයා එන්නේ 100ට 120ට. highway එකේ යන්න තියෙන ස්පීඩ් එක තමයි යන්න ඕනේ. දැන් මේකනේ කිතුණු ඇවිල්ලා මේ ලිකන් ඇවිදින කිතුණුවක් කියලා බලන්න. ජෝසප් මොනවද කරේ? ජෝසප් මාලිගාවට යනකොට ජෝසප්ගේ ලස්සන සිරුර දැකලා අර පොතිපර්ගේ බෙරිඳ මොනවද කරේ? ඇස් මෙහෙම කරලා නේ. ඇස් ඔසවා බැලුවා කියලා කියනවා. වැඩි උනන්දුවෙන් ජෝසප් දිහා බැලුවා. ජෝසප් දැක්කා මේ ගැනි බලන විදිය හරියන්නේ නැහැ. ජෝසප්ට කතා කරා ජෝසප් එන්න. ඇයි ස්වාමීදුල? ජෝසප් මම ඔබට ආදරය කරනවා කියලා කිව්වා. මම දැන් මේ ටිකක් කියන්නේ ඉතින් එහෙම කිව්වේ නෑ. ඊට වැඩි ගැඹුරට ගියා කේස් එක. ඉතින් ජෝසප් එදා ඉඳන් බය වුණා. මට බෑ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න කියලා. ඊට පස්සේ දවසෙන් ජෝසප් අල්ලගන්න බෑ මේ ගෑණිට. මේ ගෑණි දකිනවා රජමාලිගාවේ ඇතුලේ ජෝසප් ෂුක් ගාලා දුවනවා මේ පැත්තට. ෂුක් ගාලා මේ පැත්තට දුවනවා. දැක්කද? දැන් ජෝසප් පැමිණෙන්නේ නැහැ. ජෝසප් දුවනවා. කළ පාපේ තියෙන තැනින් දුවපල්ලා කියලා කියන්නේ ඒකයි. හරි ෂෝක් කරේ. පාපේ තියෙන තැනින් දුවන්න කියලා කියන්නේ ඒකයි. අපේ ඒගොල්ලෝ දුවන්නේ නැහැ. පාපේ පොඩ්ඩක් බලන්නක චුට්ටක් ඔය ආපු ගමන් මොකක්ද පොප්පොක් ගාලා ආපු ගමන් අර ගේකම ස්ලෝ වෙනවා. දැන් ස්ලෝ අර හයියෙන් ගිය ගමන් එකපාරට ස්ලෝ වෙලා යනවා. දැන් උඩ දැක්කමත් ඔහම නෙන්නේ. නේ? එකක් ගත්තම තුනක් දෙනවා කියලා කිව්වොත් තුනක් දෙනවා. තුනක් දෙනවා මේ පැත්තේ. දෙකද ස්ලෝ වෙනවා. පාපේට ඒකනේ වෙන්නේ. පාපේ ස්වභාවය තමයි පාපේට ඇද ගැනීම වැඩි. නේ? එතකොට ස්ලෝ වෙනවා. ගමන ස්ලෝ වෙනවා. හයිවේ එකේ යන්න බෑ. හයිවේ එකේ යන්න පුළුවන් එක කාණ්ඩයකට විතරයි. සුද්ධවන්තයන්ට විතරයි. එක
සුද්ධ පන්තියන්ට ඇරෙන්න වෙන අයට යන්න බෑ highway. ඒක මේ කියලා තියෙන්නේ. Highway shall be there. And it shall be called the highway of holiness. අන්න කිව්වා. සුද්ධකමේ මාර්ගයක්ලු ඒක. එහි මාර්ගයක් වන මහා මාවතක් වේ. ඊට සුද්ධකමේ මාර්ගය කියනු ලබන්නේ අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය. ඇයි අපිරිසිදු උන්ට යන්න බෑ ඒකේ. පිරිසිදු හින්දා නෙමෙයි. ඒකේ වේගයක් තියෙනවා. මේකට ඒ වේගය හදා ගන්න බෑ. දෙකක්. අවුරුදු ගාණක් ඉන්නවා සභාවේ තාම වේගය හදා ගන්න බැරුව ඉන්නේ. අනිත් ඒ වලට නම් මාර වේගෙම. ෆුල් වේග. එහෙත් පවුල් මෙහෙත් පවුල්. ඒක හාර වේගවත් ඒ වලට. එහෙම වේගවත් වෙලා වඩන්නේ. එහෙත් පවුල් මෙහෙත් පවුල්. ඔක්කොම අවුල් ඊට පස්සේ. ඒකට වේගය වැඩි. ඉතින් ඒකයි කියන්නේ මේ බලන්න මේකේ කියනවා ඒ මාර්ගයේ යන කවුරු නමුත් අඥානව සිටියත් මුලා වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා මෝඩෙක් වුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ දකම තියෙනවා න ะ. දැක්කද? අඥානෙක් වුණත් කමක් නැහැ. සුද්ධකමේ අනෙකෙක් නම් අඥානියෝ කියලා කියන්න ඕනේ සුද්ධකමේ යන්නේ නැති අය. දැක්කද? ඔන්න ඒ අය මුලාවන්නේ නැත. ඒ කියන්නේ ඒගොල්ලෝ යනවා පාරේ. මොකද මේකයි. ඔබට ස්පීඩ් එකක් ඔබට කන්ටිනියු කරගන්න බැරි වුණොත් මේ සුද්ධකම තුල ස්පීඩ් එක කියලා කියන්නේ මේ මාර්ගයේ යන විදියක් තියෙනවා. මොකද හිමින් යන අය ඇවිල්ලා හිමින් ඔයා පොඩ්ඩක් ඇවිදින්නකෝ. පොඩ්ඩක් ඔය ඇවිදිනකොට පොඩ්ඩක් බලන්නකෝ. වටපිට බලන්න ලේසිද ඇවිදිනකොට? බෑ. එන්න මාත් එක්ක ඇවිදලා පෙන්නන්න මම වටපිට පෙන්නන්න. ඇවිදිනකොට පොඩ්ඩක් බලන්නකෝ මේ වටපිට බලන්න පුළුවන්ද කියලා. බලන්න පුළුවන්. දුවමුද ඔන්න? අර හුසෙන් බෝල්ට් දිනවා වගේ ඔන්න දුවමු. දාලා අපි අයියෙන් දුවනවා. පුළුවන් වීර්යය දාලා දුවනවා. දුවනකම පොඩ්ඩක් බලන්න පුළුවන් වටපිට බලන්න පුළුවන් දී. ආයි හොම්බ ගිහිල්ලා කැඩිලා ආයේ නෑ වෙනම දෙයක් වෙයි ඉවර. ඩට් බම්බ ගිහිල්ලා ඊට පස්සේ මේ දුහපුව පාර හොය යන්න වෙන දත් ටික අහුල ගන්න. එවනේ. ඉතින් අන්නේ එකයි වෙන්නේ. මොකද සුද්ධකමේ මාර්ගයේ වටපිට බලන්න බෑ. ඒකයි ජෝසප් දිහුවේ. හැබැයි ඔබ දෙවියන් වහන්සේට යටත් වුණොත් යාකෝබ් 4 වෙනි පදේ දාන්න. දෙවියන් වහන්සේට යටත් වුණොත් ඒ කියන්නේ මේ සුද්ධකමේ මාර්ගයේ ඔබ දෙවියන් වහන්සේට යටත් වෙලා දිවුවොත් සාතන් දුවනවා ඔබ ඔයව දාලා. සාතන් දුවන ඔයව දාලා. ඔන්න බලන්න අපි බයිබල් පදේ කියමු. යාකෝබ් 4:7. එබැවින් දෙවියන් යටත්ව සිටින නමුත් යක්ෂයාට විරුද්ධව සිටින එවිට ඔවුන් නුඹ වෙතින් පලා යනවා ඇත. දැක්කද? Flee. Therefore submit to God. Resist the devil and he will flee from you. දැක්කද? ඌදුවල යනවා. ඔබ දෙවියන් වහන්සේට යටත් වෙනවා. දැක්කද? ඌ දුවන්නේ යන්නේ නැහැ. ඔයා ඌට යටත් වෙලා හිටියොත්. ඒ තොතල මතක තියන්න කාටද යටත් වෙන්න ඕනේ 38 නේ 39 දැන් සිංහෙක් එයි සිටින්නේවත් කිසි චන්න මුර්ගයෙක් එයි නැගී උන් එයි සම්බවන්නේවත් නැත මුදනු ලැබූ අයවල්ම එයි ඇවිදින්නේ මොකද සිංහයන්ට ඕක යන සිංහය ඔයගොල්ලෝ දැකලාද මාර කම්මැලි උන් එයි සිංහය හරි අඩුවෙන් දලයන් කරන්නේ සිංහයා දැන් අපි මේ ජුදා සිංහයා නෙවෙයි මේ කතා කරන්නේ මේ වලින් ඉන්න සිංහයෝ උන් හරි කම්මැලි. උන්ගේ වැඩි හරියක් දඩයන් කරන්නේ මොකද? ගෑනු සතා මොකක් හරි මේ උගුලක් අල්ලගත්තොත් තමයි අරු වෙන්නේ ලොක්කා වගේ එන්නේ කන්න. තේරෙනවද?
ඊට බැරිම තර තමයි මොකෙක් හරි අල්ලගන්නේ. මොක ගෑණිවත් අල්ලන්නේ නැති වුණොත් තමයි අල්ලගන්නේ මොකක් හරි. නැත්තම් වැඩි හරියක් ගෑණි අල්ලපුවම තමයි කකන්නේ. එහෙම කිතුනුවත් ඉන්නවා. ගෑණි කරන මේවා තමයි කකා ඉන්නේ. ජොබ් කරන්නේ හෝම් ඇන්ඩ් කම්පැනි එකට වෙලා ඉන්න ඕන. මොකක්වත් කරන්නේ ගෑණි උයන දෙයි ගෑණි හම්බ කරන දෙයි කකා ඉන්නවා. හැබැයි සිංහනාද බලු කෙන්දිරි. නාදේ කොහමද? සිංහනාද. බලු කෙන්දිරි. එහෙමයි ඉන්නවා. ඉතින් ඔන්න බලන්න උන්ට යන්න බෑ. ඡණ්ඩ මුර්ගයන්ට එන්න බෑ. තේරුණාද? ඔන්න අන්තිම පදේ. අන්තිම පදේ. මොකක්ද කියන්නේ? ස්වාමින් වහන්සේ විසින් නිදහස් කරන ලද අය ගී කියමින් සියොන්ට හැරියෙන්න ඕය. සියෝනය තමයි අපේ ගැලවීම. අපේ ඔසවා ගැනීම. දැක්කද? අපේ ගමන අවසන් වෙන්නේ එතනින්. අපේ ගැලවීම අවසන් වෙන්නේ එතනින්. උන්වහන්සේ ඔසවා ගන්න ඕනේ අපිව. and මේ කියන ස්වාමීන් වහන්සේ විසින් නිදහස් කරන ලද අය ගී කියමින් සියොන්ට හැරියෙන්න ඕය. සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේ. ඔව් ප්‍රීති හා සන්තෝෂ ලබන්නෝය. දුකද සුසුල්ලෑමද පලා යන්නේය. ආමේන්. ඔයවල මේක අපේ දැක්කද? මට බලන්න අපි සෙකරාය පොතට එමු. මොකද ඒක ඔයගලන්ට පෙන්වන්න ඕනේ යම් කිසි දෙයක් විරදරව වෙච්ච දෙයක්. සෙකරාය 14:16 හරිද? මේක අවසාන කාලයේදී සිද්ධ වෙන්න යන දෙයක්. තවද ජෙරුසලම ආවා වූ සියලු ජාතින්ගේ ඉතුරු වෙන සියල්ලෝම ඉතුරු වෙන සියල්ල. ඒ කියන්නේ ජෙරුසලමට විරුද්ධව නැගී එන කට්ටියක් සිටිනවා අවසාන කාලයේ. හරිද? ඒගොල්ලෝ ඡන්දේ දාලා ජෙරුසලම මොකද්ද වෙන්නේ? මේ ලෝකයේ ඉන්න මුලාදෑනින් එක්ක එකතු වෙලා මෙන්න ජෙරුසලම අල්ලගන්න එන අය. එතකොට මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේ සොලවලා මේකේ බොහෝ අය මැරෙනවා. එතකොට මොකද වෙන්නේ? පීඩා කාලය පැමිණෙනවා. මේකෙන් පංගුවක් අය ඉතුරුත් වෙනවා. එතකොට තවද ජෙරුසලමට විරුද්ධව ආවා වූ ජාතින්ගේ ඉතුරු වෙන අය. මේ ඇවිල්ලා ඉතුරු වුණ අය. අනිත් අය මැරුණා. සියල්ලෝම රජ වූ සේනාවල ස්වාමීන් වහන්සේලා. එතකොට රජුරෝ කොහෙද ඉන්නේ? ජෙරුසලමේ. ජෙරුසලම ඇවිල්ලා ඒ කාලේදී පොළවට. රජුරෝ ජෙරුසලමේ ඉන්නේ. යේසුස් වහන්සේ ජෙරුසලමේ ඉන්නේ. ස්වාමීන් වහන්සේලා නමස්කාර කරන්නටත් කූඩාරම් මංගල්‍ය පවත්වන්නත් අවුරුද්දෙන් අවුරුද්දට නැගින්නේ කියලා. ඒ කියන්නේ මේ අය එනවා හැම ෆීස්ට් එකට. කූඩාරම් මංගල්‍ය කියලා කියන්නේ ටැබර්නකල් ෆීස්ට්. යුදෙව්වෝ මේ ෆීස්ට් ඔෆ් ද ටැබර්නකල් එක ෆීස්ට් ඔෆ් ද ටැබර්නකල් කූඩාරම් මංගල්‍ය කියලා කියන්නේ. තේරුණාද? දැන් මේක ඉස්සරහට වෙන්න තියෙන දේ ට්‍රම්පට් එක තමයි ඉස්සරහට එන්නේ. ෆීස්ට් ඔෆ් ද ට්‍රම්පට් හොරණය හඬ ගැහුවම මොකද වෙන්නේ? අපි ඔසව ගන්න. ආමේන්. සීළු ක්‍රිස්තියානි සභාව උන්වහන්සේ සමග සුද්ධව ගමන ගිය සභාව ඔසව ගන්නවා. එතකොට ඒ ෆීස්ට් එක සම්පූර්ණ වෙනවා. එතකොට ඊළඟ ෆීස්ට් එක තමයි දෙවියන් වහන්සේ එනවා. මොකද මෙන්න උන්වහන්සේගේ එලිදරා පොතේ 21 වෙනි පරිච්ඡේදයට ආවම මෙන්න උන්වහන්සේගේ කූඩාරම අප සමගය. උන්වහන්සේගේ අත්වලින් මොනවද කරන්නේ? අපේ සියලු කඳුළු පිහදා දමනවා. දැක්කද? ඒක තමයි කූඩාරම් මංගල්‍ය සම්පූර්ණ වෙන්න යන්නේ. එතකොට මේ කූඩාරම් මංගල්‍ය මේ පොළවේ මිලෙනියම් එකේදී අවුරුදු 1000ෙදී සිද්ධ වෙන දෙයක් තමයි මේ කියන්නේ. නමස්කාර කරන්ට සියලු කූඩාරම් මංගල්‍ය පවත්වන්නට අවුරුද්දෙන් අවුරුද්ද එන්නේ. ඒ කියන්නේ ඒ සෙනක අවුරුද්දෙන් අවුරුද්ද එන්නේ. ඊට පස්සේ පදේ මම ඒක තේරුම් කරා. රාජ වූ සේනාවල් ස්වාමීන්ට නමස්කාර කරන පිණිස පොළවේ වර්ගයන්ගෙන් ජෙරුසලමට නේන අයට වැසි වස්සන්නේ නැත. ඒ කියන්නේ ජෙරුසලමට එන්නේ නැති අයට මොනවද දෙන්නේ නැහැ කියලා කියන්නේ? වැස්ස ලැබෙන්නේ. ඔගොල්ලෝ දන්නවා ජේසුස් වහන්සේ මේ පොළවේ ඉන්නකොට
උන්වහන්සේ එදා මේ දෙවියන් වහන්සේගේ කියන්නේ ටෙම්පල් එක ජෙරුසලම් සලමෝන්ගේ ටෙම්පල් එකේ ඉදී මේ සෙනඟ අරගෙන යනවා වතුර පොඩි වාහනයක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ඒ වතුර එක මේ හලනවා එක පූජාවක්. හරිද? මේ ෆීස්ට් එකේදී කරන පූජාව තමයි වැස්ස වහින්න කියන එකයි මෙෂියා එන්න කියලා කියන එකයි. මෙසිස්තුමාට එන්න කියලා. ඒ කියන්නේ මෙසිස්තුමා එනවා කියලා කියන්නේ මොකද්ද? ජලය. තේරෙනවද? මෙසිස්තුමාට එන්න කියලා කියන්නේ වැස්ස වහින්නයි මෙසිස්තුමාට එන්න කියන එකයි. ඒ දෙකම සංකේතවත් වෙන්නේ ජීවන ජලය. හරිද? දැන් ඔන්න අපේම යෝහන් 7:37 වෙනි පදේ. යෝහන් 7:37 වෙනි පදේ. ඔන්න බලන්න යේසුස් වහන්සේ කියන දේ මංගල්‍යයේ. ඔන්න බලන්න. මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ මොන මංගල්‍යද? කූඩාරම් මංගල්‍යය. දෙක කූඩාරම් මංගල්‍යයේ අන්තිම දවසේද? ඔන්න යේසුස් වහන්සේ කතා කරලා කියනවා. මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාස ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවායි. දැක්කද? නොකිය කිව්වේ මොකද්ද? උඹලා මේ වතුර පූජා කරන්නේ මෙෂියස් මමයි. මගේ ළඟට ඇවිල්ලා උඹලා ඕන්න බීපල්ලා. උඹලට පිපාසයක් තියෙනවා. දැක්ක. පැහැදිලි? ඔන්න ඊට පස්සේ බලන්න කියලා. මා කරේ අදහන්නා තුලින් ලියවිල්ලේ කියා තිබෙන හැටියට. අන්න ඕක තමයි ලියවිල්ල. ලියවිල්ලේ කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කීසේක. 39. හලෙලූයා. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහ ගන්නාවුන් විසින් ලබන්නට සිටිය ආත්මයාණන් ගැනය. මක් නිසාද යේසුස් වහන්සේ ඒ තාක්ම මහිමයට නොපැමිණෙන බැවින් ඒ තාක්ම ආත්මයාණන් නොදෙන නැද්දේ. දැන් උන්වහන්සේ පැමිණියා. අපිට ඒ ආත්මය ලබා දුන්න අපි උන්වහන්සේව පිළිගත්තු නිසා. ආමෙන්. ඒක ඒ නිසා මතක තියාගන්න. අපි තුල ඒ ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. දැන් මගේ යුතුයකම තමයි මේ වනාන්තරයේ මොනවද කරන්න ඕනේ? ලස්සන වියනක් කරන්න. වනාන්තරයේ ලස්සන වියනක් කරන්න. මොකද උන්වහන්සේ ඔබට දීලා තියෙන උදව්කාරී. ඔබ ඒ උදව්කාරයත් එක්ක ඔබ ක්‍රියා කරේ නැත්තම් කොහොමද ඔබට උදව් ලැබෙන්නේ? මම ඔයගලන්ට ගොඩාක් කලකට කියලා තියෙනවා. මම පෞද්ගලිකව මම පුරුදු වුණා. ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක කතා කර කර ඉල්ලන්න. විශේෂයෙන්ම මම වැඩ කරන ස්ථානේ මම දන්නේ නැහැ වැඩ කරන්න. මම දන්නේ නැතු වෙච්ච ගමන් මං කෙලින්ම උදව් ඉල්ලන්න කාගෙද? Holy Spirit. Please help me. මට උදව් කරන්න. මං දන්නේ නැහැ මේක කරන්න ඕනේ විදිය. එතකොට මම දන්නෙත් නැතුව මේක මට එළිදරව් වෙනවා. එතකොට මට පංගුවක් ගලන්න මතක් වෙන්නේ රෑ මේ යාඥා කරන මොහොතේ තමයි මතක් වෙන්නේ. මම මේ උදව් ඉල්ලගත්ත නැද්දවස්. ඒක. ඒ වෙලේ මතක් වෙන්නේ නැහැ. මොකද ඒක මට ලැබුණේ. එහෙනම් ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල උන්වහන්සේ හැපිවේ සත්‍යතාවයේ කරා යන්න. දැක්කද? එහෙනම් මෙපමණ බලවත් ආත්මයක් ඔබ තුල මා තුල උන්වහන්සේ ලැබුවේ අපගේ ජීවිත වෙනස් වෙන්න. ඒකයි මං කිව්වේ වනාන්තරයේ නැවත ගොඩනගන්න. ඔබ වනාන්තරයක සිටිනවා නම් ඔබ වතුර ඉල්ලන්න. උන්වහන්සේ වතුර දෙනවා. ඔබ පසුපස එන පර්වතය නැමැති යේසුස් වහන්සේ ඔබට උන්වහන්සේ දුන්නා. දෙවියන් වහන්සේ. ඒ යේසුස් වහන්සේ උන්වහන්සේගේ ආත්මය අපට දුන්නා. අපිව තනි කරේ නැහැ. ඒකද? ඒ කියන්නේ අපි තුල ඉන්නවා බලවත් ආත්මයක්. එඳ ඒ ආත්මෙන් අපි ඉල්ලමු. ආමෙන්. අපි සියලු දෙනා අපි නැගිටලා
අපේ ආත්මයන් වහන්සේට අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේ අපිට ශක්තිය දෙන්න. අපිට දැනුම